අපි අද කතා කරන්නේ 11 ශ්‍රේණී ගණිතයේ පෙළ පොතේ ප්‍රසද පාඩමේ යටතේ තියෙන හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීම කියන කොටස. අපි පුංචි උදාහරණයකින් මේක මම පැහැදිලි කරන්නම්. පුතාලා ඔබ හිතන්න ඔබට මිලදී ගන්න අවශ්‍ය භාණ්ඩයක් වෙළඳසැලක තියෙනවා රුපියල් 6000යි කියලා. මේ භාණ්ඩය ඔබට මිලදී ගත හැකි ආකාර කීපයක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි පුතේ රුපියල් 6000 ඔයා අතේ තියෙනවා. එතකොට ඔබ වෙළඳසැලට ගියා, ඒ ආයතනයට ගියා, රුපියල් 6000 දුන්නා, මේ භාණ්ඩය මිලදී ගත්තා. ඔබ හිතන්නකෝ මේක ගණක යන්ත්‍රයක් කියලා, කැල්කියුලේටරයක් කියලා. දැන් මට මේ ගණක යන්ත්‍රය ගන්නත් ඕනේ මගේ අතේ තියෙන්නේ රුපියල් 2000යි. මගේ අතේ තියෙන්නේ පුතේ රුපියල් 2000යි. එතකොට ඔබ දන්නවා වෙළඳ පොලේ ක්‍රමයක් තියෙනවා පහසු ගෙවීමේ ක්‍රමය. කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමය. ඒ කියන්නේ වෙළඳ පොල වටිනාකම රුපියල් 6000යි. ඒකෙන් කොටසක් ගෙවනවා. ඒක තව කොච්චර මුදලක් අපි ණය වෙනවද කියන්න? ණය වෙනව පුතේ කොච්චරද? රුපියල් 4000ක්. මේ 4000 පස්සේ ගෙවන්න පොරොන්දු වෙනවා, ගිවිසුමක් අත්සන් කරනවා. එහෙමත් භාණ්ඩය මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවස්ථාවල රුපියල් මේ භාණ්ඩේ මට ගන්නත් ඕනේ, මගේ අතේ සල්ලිත් නැහැ. හරි. ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඔබ මේ භාණ්ඩය අරගෙන යන්න. එතකොට ණය වෙනව කොච්චරද? රුපියල් 6000ම ණයයි. මේ 6000 පස්සේ ගෙවන්න කියලා කිවිස ගන්නවා. මොකක් හරි යම් ක්‍රමයකට අනුව. තව අවශ්‍ය නම් ඔබට ක්‍රෙඩිට් කාඩ් ණයපත් මගිනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. රයිට්? ක්‍රෙඩිට් කාඩ් වලුත් මිලදී ගන්න පුළුවන්. දැන් මේ අපි දැන් මෙතෙන්දි කියා දෙන්නේ, දැන් බලන්න පුතේ දෙවෙනි අවස්ථාවයි තුන්වෙනි අවස්ථාවයි. මේ අවස්ථාවේ අපිට වාසිත් තියෙනවා. වාසිය තමයි භාණ්ඩේ ඇත්ත වටිනාකම කීයද? 6000යි. ඇත්ත වටිනාකම ගෙවන්නේ නැතුව ඒකෙන් කොටසක් විතරක් ගෙවලා මේක අපි ගෙදර අරන් යනවා. මේක දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. භාණ්ඩේ සම්පූර්ණ වටිනාකම නොගෙවා ඒකෙන් කොටසක් විතරක් ගෙවලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක වාසියක්. තුන්වෙනි අවස්ථාව බලන්න. භාණ්ඩේ වටිනාකමින් චුට්ටක්වත් අපි දුන්නේ නැහැ. ඒක දෙන්නේ නැතුව අපි ඒක පාවිච්චි කරනවා. ඒක වාසියක්. දැන් මේ ක්‍රමයට ගොඩාක් සමාන ක්‍රමයක් තමයි පුතේ අර කල්බදු ලීසින් ක්‍රමේ වාහන ලීස් කරනවා කියන්නේ. වාහනේ සම්පූර්ණ වටිනාකම ගෙවන්නේ නැතුව ඒකෙන් කොටසක් විතරක් ගෙවලා ඉතුරු ටික පස්සේ ගෙවන්න වාහනේ අරගෙන එනවා. ඉතින් වාහනේ සම්පූර්ණ වටිනාකම ගෙවන්නේ නැතුව ඒක භාවිතා කිරීම අපිට වාසියක්. හැබැයි මෙතන තියෙන අවාසිය තමයි ඔබ දන්නවා කිසිම මූල්‍ය ආයතනයක් අපිට ණය දෙන්නේ අපිට තියෙන ගොඩාක් ආදරයට නෙවෙයිනේ. ඔවුන් දෙන ණය මුදලට වඩා අමතර මුදලක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔවුන් දෙන ණය මුදලට වඩා, එහෙම නැත්නම් අපි ලබා ගන්න ණය මුදලට වඩා අමතර මුදලක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ අමතර මුදලට කියනවා මොකද්ද පුතේ? පොලිය. ඒතර මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ කතා කරන්නේ මෙන්න මේ අවස්ථාවල පොලිය ගණනය කරන ක්‍රමය. ඔබ හිතන්න ඔබට මේ ආයතන කියනවා මේ ණය මුදල සමාන මාසික වාරික හතරකින් ගෙවන්න. මාසික පොලී ප්‍රතිශතය 3% ගාන කියලා අපි හිතමුකෝ. දැන් එතකොට අපි ණය වෙන මුදල පුතේ රුපියල් කොච්චරක්ද? 4000. ඒක ඔයා ගෙවන්න සමාන මාසික වාරික කීයකින්ද පුතේ? 4කින් ගෙවන්න. මාසික පොලී ප්‍රතිශතය 3% ගානේ. අපි බලමු මේකේ පොලි ගණනය කරන්නේ කොහොමද කියලා. හරි. දැන් මේක පොලි ගණනය කරන්නේ මෙහෙමයි. දැන් මේ ණය මුදල කොච්චරක්ද? රුපියල් 4000යි. මේ 4000 ගෙවන්න ඕනේ සමාන මාසික වාරික 4කින්. එතකොට කරන්නේ මේ ණය මුදල සමාන කොටස් 4කට බෙදෙනවා. අපි ඒකට කියන්නේ මාසක ණය මුදල. මාසක ණය මුදල සමානයි කොච්චරද පුතේ ණය? රුපියල් 4000ක් ණයයි.
මේ 4000 ණය වෙන්නේ මාස කීයකටද? 4කට. ඒතර එක මාසයකට හොයන්නේ කොහමද? මේ 4000 අපි බෙදන්න කීයද පුතේ? 4ෙන්. ඒතර මාසක ණය මුදල එනවා රුපියල් කොච්චරක්ද? 1000ක්. මාසක ණය මුදල රුපියල් 1000යි. පළවන මාසයට පොලිය ගන්නේ කරන්නේ මම ලියනවා පළවන මාසයට පොලිය. පළවන මාසයට පොලිය. හොඳින් අහගන්න. දැන් අපි කීයක් ණයයිද? පළවන මාසයේදී මම මේ ආයතනයේට රුපියල් 4000ක් දෙන්න තියෙනවා. ඒතර මම ණයයි කොච්චරද පුතේ? 4000. 4000න් කොච්චරක්ද? 103යිනේ මාසික පොලි ප්‍රසතේ. ඔබ දන්නවා මේකේ මේ බින්දුවට මේ බින්දුන කැපිලා බින්දු දෙකට බින්දුව කැපිලා ගියාට පස්සේ මෙතන උත්තරේ එනවා පුතේ 43න් වැඩි කරාම පළවන මාසයේට පොලිය රුපියල් කොච්චරක්ද? 120යි. පොඩි ගැටලුවක් නෙගත්තේ. ඊට පස්සේ දෙවන මාසයේට පොලිය. හොඳින් අහගන්න. දෙවන මාසයේට පොලිය. දෙවන මාසයට පොලිය. ඔබ හොඳින් අහගන්නකො. දැන් මට කියන්නකො මාසක ණය මුදල කොච්චරක්ද? 1000. ඒ කියන්නේ සමාන මාසික වාරික වලින් ගෙවනකොට හැම මාසෙම ණය මුදලෙන් රුපියල් 1000 ගානේ ගෙවන්න ඕනේ. දැන් පළවන මාසේ රුපියල් 4000ක් ණය වුණා. පළවන මාසේ ඉවර වෙනකොට 1000ක් ගෙවනවා. එතකොට දෙවන මාසේ වෙනකොට 4000ක් මම ණය නැහැ. මගේ ණය මුදල මාසෙන් මාසේ කීය අඩු වෙනවද? 1000 අඩු වෙනවා. එතකොට මම දෙවන මාසයේ වෙනකොට ඒ ආයතනයේට ඒ වෙනසට ණය වෙලා තියෙන කීයද? 3000යි. දැන් පොලිය හදන්න ඕනේ රුපියල් කීයටද කියන්න? 3000ට. 3000න් 103යි. මේ බින්දෙකට මේ බින්දේ කැපිලා ගියා. එතකොට පුතේ 33න් වැඩි කරාට පස්සේ උත්තරේ 90යි. දැන් බලන්න එතන වෙච්ච දේ. පළවෙනි මාසේ වෙනකොට මම 4000ක් ණයයි. එතකොට පොලි ගන්නේ කරේ 4000ට. පොලි රුපියල් 120ක් ආවා. පළවෙනි මාසෙදි මම රුපියල් 1000ක් ගෙවනවා. ඒක නිසා මම දෙවෙනි මාසෙදි ණය වෙන්නේ 3000යි. දැන් පොලි හදන්නේ 3000ට. දැන් ක්‍රමේ පැහැදිලි වෙන්න ඕනේ. එතකොට පොලි 90යි. පළවෙනි මාසේ පොලි 120යි. දෙවෙනි මාසේ පොලි කීයද පුතේ? 90යි. තුන්වෙනි මාසය. තුන්වෙනි මාසයේ පොලිය. දැන් දෙවන මාසේ 1000ක් ගෙවනවානේ. දෙවන මාසේ ණය වෙලා තිබ්බි 3000යි. ඒතර මේ මාසෙදි 1000ක් ගෙවුවාම ඊළඟ මාසේ වෙනකොට මම ණය වෙලා තියෙන්නේ කීයද පුතේ? 2000. ඒ 1000ක් ගෙවලානේ. දැන් බලන්නේ 2000න් 103යි. මේ ඇවිල්ලා හීනවන ශේෂ ක්‍රමයේ පැහැදිලි කර ගැනීම සඳහා හදන අභ්‍යාසය. විභාගෙදි ගණන් හදන ක්‍රමය මම කියා දෙන්න. එතන මෙතනින් පොලිය වෙනවා පුතේ රුපියල් කොච්චරක්ද? 60. ඊට පස්සේ දරුවෝ අන්තිම මාසේ මාස 4කින් මේක ගෙවන්න ඕනේ. 4 වන මාසයේ පොලිය. සමාන මාසික වාරික වලින් ගෙවාගෙන ගියාම පළවෙනි මාසේ 4000යි, දෙවෙනි මාසේ 3000යි, ඊට පස්සේ 2000යි. දැන් 4 වන මාසෙට ගෙවන්න ඉතිරි වෙන ණය මුදල පුතේ කීයද? රුපියල් 1000යි. 1000න් 103යි. දහවරක් 3 30යි. මුළු පොලිය සොයාගන්නේ පළවෙනි මාසෙට 120යි, දෙවෙනි මාසයට 90යි, තුන්වෙනි මාසයට 60යි, හතරවෙනි මාසයට 30යි. මේ ටික අපි ඔක්කොම එකතු කරමු. 120යි 90යි එකතු කරාම 210යි. 210යි 30යි 240යි 60යි 300යි. මුළු පොලිය රුපියල් 300යි. දැන් මේ අභ්‍යාසය අපි කරන්න ඕන දේ තමයි අර ණය වෙලා තිබ්බ 4000 සහ ඒකට එකතු වෙච්ච පොලිය සමාන මාසික වාරික වලින් ගෙවන්න ඕනේ. එතකොට ඔබ මට කියන්න ගෙවිය යුතු මුළු මුදල කොහොමද කියන්නේ? ගෙවිය යුතු මුළු මුදල හොයාගන්නේ ණය වෙච්ච රුපියල්
4,000 ගෙවන්නත් ඕනේ. ඒකට එකතු වෙච්ච පොලිය ගෙවන්නත් ඕනේ. එතකොට මේ ඔක්කොම රුපියල් 4,300යි. මාසික වාරිකයක වටිනාකම හොයාගන්නේ ගෙවන්න තිබ්බ ණය මුදලයි ඒකට එකතු වෙච්ච පොලියයි ඒ දෙක එකතු කරනවා. එතකොට 4,300යි මේක 4ෙන් බෙදන්න. ගෙවන්න තිබ්බ ණය මුදලයි ඒකට එකතු වෙච්ච පොලියයි එකතු කරලා මාස 4ෙන් බෙදනවා. එතකොට බලන්න 4ට 4 ඒවා 1යි 3ට නෑ 30ට 7යි 28යි රුපියල් 1075යි. හොඳින් මේක තේරුම් ගන්න. රුපියල් 1075 වගේ හතරක් ගෙවුවාම රුපියල් 1075 වගේ හතරක් ගෙවුවාම 4300ක් ගෙවිලානේ. ඒ කියන්නේ ණය වෙච්ච මුදලත් ගෙවලා ඒකට එකතු වෙච්ච පොලියත් ගෙවලා. මේක තමයි සමාන මාසික වාරික වලින් ගෙවනවා කිව්වහම වාරික හොයාගන්න ක්‍රමය. මේක මෙහෙම හදන්නත් පුළුවන්. මේ ඉදිරිපත් කිරීමම මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. බලන්න පුතේ. මාසික වාරිකේ හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මාසික වාරිකය මෙහෙම හොයන්නත් පුළුවන්. මේ ගණනය කිරීම වෙනස් විදිහකින් ඉදිරිපත් කරනවා. මාසක ණය මුදල මේකට එකතු කරන්න මාසකට පොලිය. දැන් මාසක ණය මුදල කියන්නේ පුතේ කොහොමද? රුපියල් 1000යිනේ අපිට උඩින් ආවේ. 4,400ෙන් බෙදලා. ඊට පස්සේ මාසකට පොලිය හොයාගන්නේ මුළු පොලිය 300යි 300 බෙදන්න 4යි. රුපියල් 1000ට එකතු කරන්න 300 4ෙන් බෙදුනාම 75යි රුපියල් 1075යි. මේ විදිහට ඔබට මාසික වාරිකය සොයා ගන්න පුළුවන්. දැන් පුතාලා සමාන මාසික වාරික 4කින් නිසානේ අපි මේ ක්‍රමේ භාවිතා කරේ. දැන් සමාන මාසික වාරික 60කින් කිව්වොත් සමාන මාසික වාරික 100කින් කිව්වොත් ඔහොම මාසෙන් මාසෙට පොලි ගණනය කරන්න අමාරු නිසා අපි මේකට පොඩි සූත්‍රයක් හදාගමු. හදාගන්න ක්‍රමය. ඔය චුට්ටක් හිතන්න. අපිට දැන් මෙතන මුළු පොලිය ආවේ පුතේ මෙන්න මෙහෙමයිනේ. මුළු පොලිය සමානයි 120 එකතු කිරීම 90 එකතු කිරීම 60 එකතු කිරීම 30. මේ 120 ආවේ 4000න් 100ට 3. right? 90 කියන එක ආවේ 3000න් 100ට 3. 60 කියන එක ආවේ 2000න් 100ට 3. 30 කියන එක ආවේ 1000න් 100ට 3. 10න් 100ට 3. තා පොඩ්ඩක් මේක විග්‍රහ කරගන්නවා මම. මේ 4000 කියන්නේ අර මාසක ණය මුදලේ කොටසක්. එතකොට මාසක ණය මුදල 1000ක්නේ. 1000ේව 4ක්. එයාගෙන් 100ට 3. ඒක 3000 කියන්නේ අර මාසක ණය මුදලේ කොටසක්. 1000 වගේව කීයක්ද? 3ක්. ඒකෙන් 100ට 3ක්. 2000 කියන්නේ මාසක ණය මුදල වගේ දෙකක්. ඒකෙන් 100ට 3ක්. 1000 කියන්නේ 1000 වගේව එකක්. ඒකෙන් 100ට 3ක්. දැන් ඔබට පේනවද ඔබ විභාගයට හදන්න ඕනේ මෙහෙම නෙමෙයි මේ සූත්‍රයක් හදාගන්න යන්නේ. මේ සංඛ්‍යාමය ප්‍රකාශයේ පොදු සාධක තියෙනවා. මොනද පොදු සාධක? 1000 වැඩි කිරීම 100න් 3. හැමතැනම 1000 තියෙනවනේ. හැමතැනම 100න් 3නේ.
මේ පොදු සාධක දෙක ඉවතට ගත්තාම 1000 ඉවතට ගත්තා 100න් 3 ඉවතට ගත්තාම මෙතන 4 එකතු කිරීම 1000 ඉවතට ගත්තා 100න් 3 ඉවතට ගත්තා මෙතන 3 2 එකතු කිරීම 1 මෙන්න මේ ටිකට අපි කියනවා අර මාස 4 ඇතුලේ තියෙන මාස 4 අපි සමාන මාසික වාරික 4ක්නේ 10 කොටස් මෙතන 10 කොටස් 4යි 10 කොටස් 3යි 10 කොටස් 2යි 10 කොටස් 1යි ඒ 10 කොටස් මාස 4 ඇතුලේ තියෙන 10 කොටස් වල එකතුවට අපි කියනවා මාස ඒකක ගණන. එතකොට මුළු පොලිය සොයන්න සූත්‍රයක් ලෙස ඔබට මේ භාවිතා කරන්න පුළුවන් 1000 කියන්නේ මාසක ණය මුදල. සීන් 3 කියන්නේ මාසික පොලි ප්‍රසතය. මෙන්න මේ 10 මාස 4 ඇතුලේ තියෙන 10 ඒවා එකතුවට කියන්නේ මාස ඒකක ගණන. මුළු පොලිය. මේක අපිට සූත්‍රයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මේක තව විදිහකින් පාවිච්චි කරන්න පුළුවන්. මාසක ණය මුදල මාසික පොලි ප්‍රතිශතයෙන් වැඩි කරාම මාස ඒකකයට පොලි එනවා. ඒක වැඩි කරනවා මාස එකක ගන්න. අවශ්‍ය නම් මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මාස එකක ගන්න සොයා ගන්න සූත්‍රයක් තියෙනවා. ඒක එන්නේ කොහොමද කියලා. ඔබ හිතන්නේ දැන් මෙතන සමාන මාසික වාරික 4 නිසා 4 3 2 1 මුලින් මාස 4කට හැදුවා, මාස 3කට හැදුවා, මාස 2කට හැදුවා, මාස 1කට හැදුවා. සමාන මාසික වාරික 10ක් කිව්වොත් එන්නේ 10 9 8 7 6 5 ඒ වගේ කීය දක්වාද? 1 දක්වා. සමාන මාසික වාරික 50කට හැදුවොත් 50 49 48 ඒ වගේ කීය දක්වාද පුතේ? අන්තිම මාසයේ වෙනකම් පොලිය ගණනය කරන නිසා අන්තිමට එන්නේ 1. මුලට එන්නේ ඒ සමාන මාසික වාරික ගණන. ඒ ගණනනේ. මේක ඔබ හොඳින් බැලුවොත් මේක සමාන්තර ශ්‍රේණියක්නේ. සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව තමයි මාස එකක ගන්න කියන්නේ. එතකොට ඔබ දන්නවා සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව සොයන එක සූත්‍රයක් තියෙනවා. SN සමානයි n බෙදීම 2 වාරයක් a එකතු කිරීම l. පද n ගණනක එකතුව. n බෙදීම 2 a කියන්නේ මුල් පදේ l කියන්නේ අවසාන පදේ. එතකොට දැන් මේකට අනුව හදාගත්තොත් එහෙම මේක ඔබ බලන්න n කියන්නේ වාරික ගණන. බෙදීම 2 හැමතිස්සෙම a කියන්නේ දැන් මෙතනදී වාරික සමාන මාසික වාරික 4 නම් මුල් පදේ 4යි. සමාන මාසික වාරික 50 නම් මුල් පදේ 50යි. සමාන මාසික වාරික 20 නම් මුල් පදේ 20යි. වාරික ගානයි මුල් පදේ සමානයි. ඒතර මේක එන්නම් මෙතනටත් එන්නේ n. අවසාන මාසයේ දක්වා පොලි ගණනය කරන නිසා සෑම වෙලාවකම අවසාන පදේ කීයද එන්නේ? 1. එතකොට ඔබට පුළුවන් පුතේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්න මාස ඒකක ගන්න සෙවීම සඳහා. n බෙදීම 2 n ධන 1. මෙතන n කියන්නේ මාසික වාරික ගණන. 9 එක අභ්‍යාසයේ පළවෙනි ගණන සඳමිනි 112ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 50000ක ණය මුදලක් ලබා ගත්තාය. එම ණය මුදල සමාන මාසික වාරික 10කින්
ගෙවා නිම කළ යුතුය. පළවෙනි කොටස ඔබෙන් අහන්නේ පුතේ මාසකදී ගෙවන ණය මුදලේ කොටස හොයන්න. එතකොට මට කියන්නකො සඳමිනි කොච්චරක් ණය වෙනවද? එයා බැංකුවෙන් කෙලින්ම ණය මුදලක් ගන්නවා 50000ක. ඒතර එයා සම්පූර්ණයෙන් කොච්චරක් ණයද බැංකුවට? 50000ක් ණයයි. මේ 50000 අය පොරොන්දු වෙන්නේ පුතේ මාස 10කින් ගෙවන්න. එහෙනම් එක මාසයකට අයිති ණය මුදලේ කොටස හොයාගන්නේ කොහොමද පුතේ? මේ රුපියල් 50000 අපි බෙදන්න කීයෙන්ද පුතේ? 10යි. බිඳුර බිඳුව කැපිලා ගියාට පස්සේ 50000 10න් බෙදුනහම උත්තරේ රුපියල් 5000යි. ඒක තමයි මාසකදී ගෙවන්න අවශ්‍ය ණය මුදලේ කොටස. බලමු අපි දෙවෙනි කොටස මොකක්ද කියලා. ණය කොටස සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. එතකොට ණය කොටස සඳහා මාසකට ගෙවිය යුතු පොලිය. මෙතන අපි ගාව තියෙන්නේ වාර්ෂික පොලී ප්‍රතිශතයනේ. වාර්ෂික පොලී ප්‍රතිශතය 12%යි. ඊට පස්සේ මේක කොහොමද පුතේ මාසික බවට හරවන්නේ? මාසික පොලී ප්‍රතිශතය කියන්නේ මේක 12න් බෙදන්න. උත්තරය 100%යි. එතකොට රෝම 2ට උත්තරය ණය කොටස සඳහා මාසකට ගෙවිය යුතු පොලිය මාසකට පොලිය මාසකට ණය මුදල රුපියල් 5000යි. එයාගෙන් දරුවෝ 100%ක්. මේ බින්දයකට මේ බින්දේ කැපිලා ගියා. 51කින් වැඩි කරාම 50යි. මාසකට ගෙවන්න අවශ්‍ය පොලිය රුපියල් 50යි. තුන්වෙනි කොටස පොලී ගෙවිය යුතු මාස එකක් ගන්න. දැන් මාස එකක් ගන්න සොයන්නේ n බෙදීම 2 n එකතු කිරීම 1. එතකොට n කියන්නේ වාරික ගණනනේ. සමාන මාසික වාරික 10ක් නිසා පුතේ n කියන්නේ 10 බෙදීම 2 n කියන්නේ 10 එකතු කිරීම 1. 10 2කින් බෙදුනහම 5යි. වරහණේ අදහස ගුණ කිරීම 10 1යි 11යි. එතකොට 5 11 උත්තරේ 55යි. හතරවෙනි කොටස අහන්නේ හීන වෙන ශේෂ ක්‍රමයේ යටතේ ණය මුදල සඳහා ගෙවිය යුතු මුළු පොලිය. පුතාලා ඔබ බලන්න ඔබ ඉගෙන ගත්තා මුළු පොලිය සොයන්න පුළුවන් විදි දෙකක්. හතරවෙනි කොටස අහන්නේ මුළු පොලිය. ඒතර මුළු පොලිය සමානයි මම මෙතන පාවිච්චි කරන්නේ මාස ඒකකයට පොලිය වැඩි කිරීම මාස ඒකක ගණන. මාස ඒකකයට පොලිය කියන්නේ අපි මේ හොයාගත්තනේ මාසකට පොලිය. මාසක ණය මුදල සඳහා මාසකට ගෙවන්න ඕන පොලිය 50යි. ඒක තමයි මාස ඒකකයට පොලිය. මාස ඒක ගණන 55යි. එතකොට 50 වැඩි කරන්න 55න් 55කට බිඳුවක් දාලා ඒක 5න් වැඩි කරොත් එහෙම උත්තරය 2750යි. මේක තමයි පුතේ ගෙවන්න ඕන මුළු පොලිය. ඊට පස්සේ පස්වෙනි කොටස ඔබගෙන් අහන්නේ මාසික වාරිකයක අගය. මාසික වාරිකයක අගය මාසික වාරිකය කියන්නේ දැන් මේක සමාන මාසික වාරික 10කින් ගෙවන්න ඕනේ. ගෙවන්න තියෙන ණය මුදලයි ඒකට එකතු වෙච්ච පොලියයි එකතු කරලා ඒ කියන්නේ ණය මුදල 50000යි. ඒකට එකතු වෙච්ච පොලිය 2750යි. මේ ඔක්කොම ටික ගෙවන්න ඕනේ සමාන මාසික වාරික 10කින් නිසා 10න් බෙදනවා. ඒතර 50000ට 2750ක් එකතු කරාම 52750යි බෙදීම 10යි. මාසික වාරිකයක වටිනාකම 5275යි. ඒතර ඔබ දරුවෝ මේක ඉගෙන ගන්න ඕන කාරණය මේ ගාන ඔබට තීරුම් කරගන්න අවශ්‍ය ටිකක් මම කියන්නේ. විභාගයේදී එන එක ගැටලු වර්ගයක් තමයි මේක. අපි ඊළඟ ගැටලු වර්ගය ඊට පස්සේ කතා කරමු. මාසික වාරිකයේ සොයන්න තියෙන ගැටලු.
එක එක වර්ගයක්. මේ අපි හැදුවේ එහෙම දෙයක්. දැන් මේක අභ්‍යාස තේරුම් ගන්න මම මේ ඔබට කියන්නේ සඳමින් ණයට ගන්න 50000යි වාර්ෂික පොලී ප්‍රතිශතය 112යි. එයා සමාන මාසික වාරික 10කින් තමයි මේක ගෙවන්නේ. දැන් මේ බලන්න මේක ණය ගෙවලා අවසන් වෙනකොට ඇය හැම මාසයකම 5275 ගානේ මාස 10ක් ගෙවනවා. ඒතකොට එයා ගෙවලා ඉවර කරන මුදල 52750යි. එතනින් 50000 ගත්ත ණය මුදල 2750 කියන්නේ ඒ ණය මුදලට එකතු වෙච්ච පොලිය. නම් මේක අභ්‍යාසයේ දෙවෙනි ගණන රජයේ සේවකයෙකුට තම මාසික වැටුපෙන් දසගුණයක මුදලක් 3%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ණය මුදලක් ලෙස ලබාගත හැකි අතර එම ණය මුදල සමාන මාසික වාරික ලෙස වසර 5ක් තුල ගෙවා නිම කළ යුතුය. නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000ක් වේ. පළවෙනි කොටස නිමල්ට ලබාගත හැකි ණය මුදල කොපමණද? බලන්න මේ අභ්‍යාසයේ කියනවා තම මාසික වැටුපෙන් දසගුණයක මුදලක් තමයි ණයට ගන්න පුළුවන්. ඒතර පුතේ කොහොමද අපි ඒක හදන්නේ? නිමල්ගේ මාසික වැටුප කීයද පුතේ ගානේ කියලා තියෙන නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000යි. ඒ වගේ කී ගුණයක්ද? දස ගුණයක්. ඒක 30000 10න් වැඩි කරාම උත්තරේ 300000යි. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 3යි. දෙවෙනි කොටස දරුවෝ ණය මුදල ගෙවීමට ඇති කාලයේ මාස කීයද? මෙතන කියනවා සමාන මාසික වාරික ලෙස වසර 5ක් තුල ගෙවා නිම කළ යුතුය. එතකොට පැහැදිලි එක අවුරුද්දකට මාස 12යි. ඒ වගේ අවුරුදු කීයද පුතේ? 5ක්. එතකොට ණය මුදල ගෙවන්න ඕන කාලය මාස 12 වරක් 5 60යි. තුන්වෙනි කොටස තුන්වෙනි කොටස ණය සඳහා පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් කිව යුතු මුළු පොලිය ගණනය කරන්න. එතකොට දැන් අපි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරන ක්‍රමේ භාවිතා කරලා මුළු පොලිය සොයන්න ඕනේ. මම මෙතනදී භාවිතා කරන්නේ ඔබට කියා දුන්නු දේ දැන් මෙතන අහන්නකො පුතේ. මේකේ තුන්වෙනි කොටස ඔබට කියන්නේ ණය සඳහා පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ගෙවිය යුතු මුළු පොලිය ගණනය කරන්න. එතන හීනවන ශේෂ ක්‍රමය භාවිතා කරන්න. මේකේ බලන්න පුතේ මුළු පොලිය සොයන ක්‍රමයේ හීනවන ශේෂ ක්‍රමය. අපි කලින් ඉගෙන ගත්ත විදිහට මුළු පොලිය සොයන ක්‍රමය මුළු පොලිය සමානයි. මම මේ කලින් ලිව සූත්‍රයක් ලෙස මාසක ණය මුදල කෙටියෙන් ලියන මාසක ණය වැඩි කිරීම මාසික පොලි ප්‍රතිශතය මම කෙටියෙන් ලිව්වේ ඔබ තේරුම් ගන්න. ගුණ කිරීම මාස ඒකක ගණන. දැන් ඔබ මේ සූත්‍රයක් ලෙස හිතුවොත් ඔබට සොයා ගන්න තියෙන මුළු පොලියනේ. මුළු පොලිය හොයාගන්න නම් පුතේ මේ සූත්‍රයේ තියෙන ඉතිරි අඥාත පද තුනම ඔබ දැනගන්න ඕනේ. මාසක ණය මුදල. ඔබ දන්නවද මාසක ණය මුදල? නැහැ. මාසික පොලි ප්‍රතිශතය හොයාගන්න පුළුවන් වාර්ෂික පොලි ප්‍රතිශතය දන්න නිසා. මාස එකක ගන්නත් නැහැ. එහෙනම් මුළු පොලිය සෙවීමට පෙර ඔබ මාසක ණය මුදල සහ මාස එකක ගන්න සොයාගත යුතුයි. අපි මේ දෙක සොයමු. මාසක ණය මුදල මාසක ණය මුදල. දැන් නිමල් ණය වෙන්නේ රුපියල් ලක්ෂ 3ක්නේ. 300000ක්නේ. ඒ 300000 නිමල් ණය වෙන්නේ පුතේ මාස 60කට. එහෙනම් මේක එක මාසයකට හොයාගන්න 60න් බෙදුනා 30000 6න් බෙදන බිඳුව කැපිලා ගියාට පස්සේ 30000 6න් බෙදුනහම මෙතන එනවා රුපියල් 5000යි. ඒක පුතේ මාසක ණය මුදල. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මොකද්ද පුතේ මෙතන තියෙන මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස එකක ගන්න සොයා ගන්න සූත්‍රයේ n බෙදීම 2 වාරයක් n එකතු කිරීම 1. n කියන්නේ වාරික ගණන. n කියන්නේ වාරික ගණන පුතේ n මිනුට 60 බෙදීම 2 වරහණක් 60 එකතු කිරීම 1. 62කින් බෙදුනහම 30යි. වැඩි කිරීම 61 එකතු කරාම 61යි. එතකොට මේක
ඔන්න 61කට බිංදු දාන 610 3න් වැඩි කරා 0යි 3 අරක් 1 3යි 3 අරක් 6 18යි. මාස ඒකක 1830යි. දැන් අපි අර ඉහත සූත්‍රයට අනුව මුළු පොලිය සොයාගන්නේ පුතේ. ඉහත සූත්‍රයට අනුව මුළු පොලිය සොයාගන්නේ මසක ණය මුදල රුපියල් 5000යි. ගුණ කිරීම මාසික පොලී ප්‍රතිශතය. දැන් මෙතන 100ට 3 කියන්නේ වාර්ෂිකනේ පුතේ. ඒක මාසික කරන්න මම 12න් බෙදුවා. 12න් බෙදුවා කියන්නේ 12කින් ගුණ කරා. ගුණ කිරීම මාස එකක ගන්න 1830. මේ බින්දයකට මේ බින්දේ කැපිලා ගියා. 3ට 3 ඒවා 1යි 12 3න් බෙදුනාම 4යි. 50 සහ 4 දෙකෙන් බෙදෙනවා. 50 දෙකෙන් බෙදුනහම 25යි 4 දෙකෙන් බෙදුනහම 2යි. 1830 දෙකෙන් බෙදෙනවා. 2ට 2 ඒවා 1යි 18ට 9යි 3ට 2 ඒවා 1යි එතනින් 915යි. එතකොට පුතේ මෙතන අපි දැන් කරන්න ඕනේ 915 කියන කෙනා 25න් ගුණ කරන්න. 915 ගුණ කිරීම 25. 25 පහක් 125න් පහ දානවා 12ක් ඉතිරි 25 එකක් 25යි 12යි 37න් 7 දාන 3ක් ඉතිරි 25 9ක් 25 9ක් 25 4ක් 100යි 25 8ක් 200යි 25 9ක් 225යි 225යි මේ 3යි 228යි. එතනින් එන උත්තරේ පුතේ රුපියල් 22875. හතරවෙනි කොටස ඔබගෙන් අහන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ණය පියවීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. ඒක පහසුයි. ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ඔබ දන්නවා ණය වෙච්ච මුදල රුපියල් ලක්ෂ 3යි. ගෙවිය යුතු මුළු මුදල කියන්නේ පුතේ ණය වෙච්ච මුදලයි ණය උනේ ලක්ෂ 3යි. ඒකට එකතු කරන්න ඕනේ ගෙවිය යුතු පොලිය 20875. එතකොට ගෙවිය යුතු මුළු මුදල 320875. බලන්න පස්වෙනි කොටස අහන්නේ මොකක්ද කියලා. පස්වෙනි කොටස අහන්නේ මාසික වාරිකයක අගය. එතකොට පුතා මාසික වාරිකයක අගය සොයා ගන්න. දැන් මේ ගෙවන්න ඕන මුළු ගාන 320875 ඔබ බෙදන්න 60. නමේක අභ්‍යාස 3 වෙනි ගණන රුපියල් 35000ක් වටිනා කෑම මේසයක් මුලින් රුපියල් 5000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 15කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකිය. ණය සඳහා 118ක වාර්ෂික පොලියක් අය කරන අතර පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට වේ. ගෙවිය යුතු වාරිකයක අගය සොයන්න. දැන් මේ ගානේ
කෙලින්ම අහනවා වාරිකයක අගේ. ඒතර ඔබ දන්නවා වාරිකයක අගේ සොයන්නේ වාරිකයක අගේ සමානයි කොහොමද පුතේ ඒක සොයන්නේ? ණය මුදල එකතු කිරීම පොලිය මේක බෙදන්න ඕනේ වාරික ගණන. එතකොට මේක සූත්‍රයක් ලෙස සැලකුවාම පුතේ අපි හොයාගන්න ඕනේ වාරිකේකාගේනේ. වාරිකේකාගේ සොයාගන්න නම් අපි මේ සියල්ල දැනගන්න ඕනේ. ණය මුදල, පොලිය, වාරික ගණන. එතකොට මේකෙන් සමහරක් විට ගැටලුව තුල සමහර අගයන් දීලා ඇති. එහෙම නැත්නම් අනිත් ඒවා අපි හොයාගන්න ඕනේ. දැන් ණය මුදල හොයාගන්නේ කොහොමද? ඔබ බලන්න මේ ගැටලුවේ රුපියල් 35000ක් වටින කෑම මේසයක් මුලින් රුපියල් 5000ක් ගෙවා. එහෙම කිව්වහම කොච්චර ණය වෙනවද? ණය මුදල සමානයි කෑම මේසේ අත්පිට වටිනාකම වෙළඳපොළ මිල රුපියල් 35000යි. හැබැයි මේ භාණ්ඩේ ගන්න කෙනා පළමුව ගෙවන්නේ රුපියල් 5000යි. එතකොට එයා ණය වෙනව කොච්චරද? රුපියල් 30000. එහෙනම් අපි ඉස්සෙල්ලාම ණය මුදල හොයාගත්තා. ණය මුදල කීයද පුතේ? 30000. දැන් ණය මුදල හරි. දැන් හොයාගන්න පොලිය. ඔබ දන්නවා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මුළු පොලිය හොයාගන්නේ පුතේ. මුළු පොලිය හොයාගන්නේ මාසක ණය වැඩි කිරීම මාසික පොලි ප්‍රතිශතය වැඩි කිරීම මාස ඒකක ගණන. එතන මුළු පොලිය සොයාගන්න මේ සූත්‍රෙත් මේ අඤ්ඤාත පත්තුන දැනගන්න ඕනේ. මාසක ණය. දැන් අපි ගාව ණය මුදල තියෙනවා. එතනින් මාසක ණය හොයාගන්න පුළුවන්. මාසික පොලි ප්‍රතිශතයත් හොයාගන්න පුළුවන්. වාර්ෂික පොලි ප්‍රතිශතය ගානේ දීලා තියෙනවා. මාසික පොලි ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මාස එක ගන්න. එහෙනම් මුළු පොලිය සොයාගන්න ඉස්සෙල්ලා අපි මාසක ණය හොයාගන්න ඕනේ. මාසක ණය හොයාගන්නේ එයා ණය වෙන්නේ රුපියල් 30000ක්. පුතේ ගානේ කොච්චරක්ද කිව්වේ? මාස කීයකද? සමාන මාසික වාරික 15කින්. එතකොට සමාන මාසික වාරික 15කින්. එහෙනම් මාසක ණය හොයාගන්න මේක අපි 15න් බෙදනවා. 30ට 15 2.3යි මාසක ණය මුදල රුපියල් 2000යි. ඊට පස්සේ හොයාගමු මාස ඒකක ගණන. මාස ඒකක ගන්න n බෙදීම 2 n එකතු කිරීම 1. n බෙදීම 2 n එකතු කිරීම 1. එතකොට පුතේ මාස ඒකක ගණන වාරික 15 නිසා n කියන්නේ 15යි බෙදීම 2 15 එකතු කිරීම 1. 15 2කින් බෙදෙන්නේ 15 බෙදීම 2 15යි 1යි 16යි. එතකොට දරුවෝ එතන එනවා 2ට 2 ඒවා 1යි 16ට 2 ඒවා 8යි 15 8න් වැඩි කරාම උත්තරේ කීයද පුතේ? 120යි. මාස එක ගන්න 120යි. දැන් අපිට පුළුවන් මුළු පොලිය හොයාගන්න. මාසක ණය මුදල අපි හොයාගත්ත රුපියල් 2000යි. ඒක වැඩි කරනවා මාසික පොලි ප්‍රතිශතයෙන්. දැන් අපි මුළු පොලිය සෙමු. මොකද හේතුව දැන් මේ සූත්‍රයේ මේ අඤ්ඤාත සියල්ලම අපි දන්නවනේ දැන්. මාසක ණය කීයද පුතාලා? මාසක ණය රුපියල් 2000යි. මාසික පොලි ප්‍රතිශතය දැන් මේ ගානේ මෙතන කියලා තියෙනවා ණය සඳහා 118ක වාර්ෂික පොලිය. එක වාර්ෂික පොලියක් නම් 118යි මේක වාර්ෂික මාසික කිරීම සඳහා මේක 12න් බෙදුවා. එහෙම නැත්නම් 12න් එකකින් වැඩි කරා. මාස ඒකක ගන්න අපි හොයාගත්තා 120යි. දැන් මේක අපි සුළු කරමු.
සාමාන්‍ය මෙහිම භාග සංඛ්‍යා උඩයට කපනකොට පැන්සලකින් කැපුවා නම් ගොඩක් හොඳයි. ඒකට පැහැදිලිනේ. නැත්නම් මේ වගේ තව පේලියක් ලියලා කපන්න. මේ බින්දයකට මේ බින්දයක් කැපිලා යනවා. 100න් බෙදනවානේ. 12ට 12 1යි මෙතන 12ට 12 1යි බිඳුවයි. ඊට පස්සේ පුතේ මේකේ වෙන්නේ 20 කියන කෙනා 10න් වැඩි කරාම උත්තරය 200යි. 200 වැඩි කරන 18න් 218න් වැඩි කරාම ඒක නම් මනෝමයෙන් දාන්නත් පුළුවන්. 200 වැඩි කිරීම 18 18 වරක් බිඳුවයි බිඳුවයි 18 ඒවා දෙකක් 36යි. ඒතර මුළු පොලිය වෙන්නේ පුතේ කොච්චරද කියන්නේ 3000 මුළු පොලිය වෙන්නේ 3600යි. රුපියල් 3600යි. දැන් ඔබගෙන් අහන්නේ වාරිකයක වටිනාකමනේ පුතාලා. වාරිකයක අගය සමානයි ණය උනේ රුපියල් 30000යි. ඒ 30000ට එකතු වුණා පොලිය 3600ක්. ඒතර මේ දෙකේ එකතුව තමයි ගෙවන්න ඕන මුළු මුදල. ඒක සමානව බෙදනවා මාසික වාරික කීයකටද? 15කට. 30000යි 3600යි එකතු කරාම 33600යි. බෙදීම 15. 33ට 15 2යි 30යි 36ට 15 2යි 60ට 4යි බිඳුවයි. ඒතකොට වාරිකයක අගය 2240යි. හතරවෙනි අභ්‍යාසය අත්පිට මුදලට රුපියල් 150,000ක් වූ යතුරු පැදියක් මුලින් රුපියල් 30000ක් ගෙවා ඉතිරිය 124ක වාර්ෂික පොලියක් සමග සමාන මාසික වාරික වලින් වසර දෙකදී ගෙවා නිම කළ හැකිය. පොලිය ගණනය කරනු ලබන්නේ හීන වන ශේෂ ක්‍රමයට නම් ගෙවිය යුතු වාරිකයක අගය සොයන්න. මම හිතන්නේ කලින් අභ්‍යාසයේ වගේම අභ්‍යාසයක්. අපි දන්නවනේ දරුවෝ වාරිකයක අගය සොයන විදිහ. වාරිකයක අගය සමාන වෙන්නේ ගෙවන්න තියෙන ණය මුදලට එකතු කරනවා ඒකට ලැබෙන පොලිය එකතු කරලා වාරික ගණනින් බෙදනවා. මේ තියෙන වාරිකයක අගය සෙවීමේ සූත්‍රය නම් මේ සූත්‍රයේ තියෙනවා අඥාත පද 4ක් තියෙනනේ වාරිකයක අගය ණය මුදල පොලිය වාරික ගණන. ඒතර වාරිකයක අගය සොයන්න ඉතිරි අඥාත පද තුනම අපි දැනගන්න ඕනේ. ණය මුදල කෙලින්ම දීලා නැහැ. ඒක හොයාගන්න ඕනේ. පොලිය දීලත් නැහැ. ඒක හොයාගන්නත් ඕනේ. වාරික ගන්න කෙලින්ම දීලා නැහැ. ඒකත් හොයාගන්න ඕනේ. එහෙනම් පුතේ ඔබ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ තමයි වාරිකයක අගය සොයන්න නම් මෙන්න මේ අඥාත පද 3 සොයාගන්න ඕනේ. දැන් අපි බලමු වෙන වෙනම මේ පද 3 සොයාගන්නේ කොහොමද කියලා. ඔබ ගාන හදනවා කියන්නේ ඔබට තියෙන ගැටලුව තමයි මෙන්න මේ අඥාත පද ණය මුදල පොලිය වාරික ගන්න සොයනවා. දැන් මේකේ ණය මුදල හොයාගන්නේ ඔබ හොඳින් ගාන කියවන්න පුතේ. අත්පිට මුදලට රුපියල් 150,000ක් වූ යතුරු පැදියක් මුලින් රුපියල් 30000ක් ගෙවා. ඒ කියන්නේ අත්පිට වටිනාකම ඉවලේ සල්ලි දීලා ගන්නවා නම් වටිනාකම 150,000යි. මුලින් ගෙවන්නේ කොච්චරක්ද? 30000යි. ඒතර අපි කොච්චරක් ණය වෙනවද? එතකොට පුතේ අපි කොහොමද ණය මුදල හොයන්නේ? ණය මුදල සමානයි කොහොමද පුතේ ණය මුදල හොයන්නේ? 1,50,000 150,000න් අපි 30000ක් අඩු කරන්න. අඩු කරාම උත්තරය කීයද පුතේ? 120,000වත් 1,20,000යි. දැන් ණය මුදල හරි. ඊට පස්සේ පොලිය. ඔබ දන්නවා හීන වෙන ශේෂ ක්‍රමයේ යටතේ මුළු පොලිය සොයන ක්‍රමයක් තියෙනවා. හීන වෙන ශේෂ ක්‍රමයේ යටතේ මුළු පොලිය සොයාගන්නේ මාසක ණය වැඩි කිරීම මාසික පොලි ප්‍රතිශතය වැඩි කිරීම මාස ඒකක ගන්න. කලින් අභ්‍යාසයේ වගේමයි. දැන් මේ බලන්න අපිම තමයි ගණන විග්‍රහ කරමින් හදන්නේ. මුළු පොලිය හොයාගන්නේ මාසක ණය මාසික පොලි ප්‍රතිශතය මාස ඒක ගන්න. ඒ කියන්නේ මුළු පොලිය හොයාගන්න නම් මෙන්න මේ අඥාත පද 3 අපි සොයා ගන්න ඕනේ.
අපි බලමු මේක සොයාගන්නේ කොහොමද කියලා. මුළු ණය මුදල 1,20,000යි 1,20,000යි. මේ 1,20,000 ගෙවන්න තියෙන්නේ බලන්න ගානේ දීලා තියෙන විදිය. ණය මුදල ගෙවන්න තියෙන්නේ වාර්ෂික පොලිය සමග සමාන මාසික වාරික වලින් වසර දෙකකදී. වාර්ෂික පොලිය සමග සමාන මාසික වාරික වලින් වසර දෙකකදී. එතකොට සමාන මාසික වාරික මාස්පතා ගෙවන්න ඕනේ. අපි කවුරුත් දන්නවා වර්ෂයකට මාස 12යි. එතකොට වසර දෙකකදීනේ අපි වාරික ගණන වාරික ගණන එක අවුරුද්දකට මාස 12යි ඒ වගේ ඒවා දෙකයි. එතකොට වාරික ගණන මාසික වාරික ගණන අපිට එන්නේ 24යි. එක අවුරුද්දකට මාස 12යි ඒ වගේ දෙකක්. ඒතර වාරික ගණන මාස වලින් ගත්තාම මාස 24යි වාරික ගන්න. එතකොට පුතාලා මාසක ණය හොයාගන්නේ මාසක ණය හොයාගන්නේ ණය මුදල 1,20,000 බෙදනවා 24. 1,20,000 24න් බෙදුනහම 24 ඒවා 5ක් 120යිනේ. එතකොට උතන්ට එන්නේ මාසක ණය මුදල රුපියල් හරියටම 5000යි. එතකොට මුළු පොලිය හොයන සූත්‍රේ මාසක ණය හරි මාසික පොලි ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. දැන් අපි හොයාගන්න ඕනේ පුතේ මොකද්ද කියන්නේ? මාස එකක් ගන්න. මගේ අකුරු ගැන වැඩි හිතන්න එපා. මේ ඩිවයිස් එකත් එක්ක පොඩ්ඩක් අමාරුයි අකුරු ලියන්න. නැත්නම් මගේ අකුරු ලස්සනයි. n බෙදීම දෙක වාරයක් n ධන 1. එතකොට පුතාලා මෙතන වාරික ඔක්කොම 24යි. එතකොට n වෙනුවට 24 බෙදීම 2 24 එකතු කිරීම 1. 24 දෙකෙන් බෙදුනාම 12යි. ඒක වැඩි කරන්න පුතේ කීයෙන්ද? 25න්. 12 වරක් චක්‍රේ ලේසිනේ. 12 වරක් 5 60.6ක් ඉතිරි. 12 වරක් 2 24යි 6යි 30යි. එතකොට ඔක්කොම මාස එකක තියෙනවා කොච්චරද පුතේ? 300ක්. දැන් මුළු පොලිය සොයන්න අපි මේ හොයාගත්ත දේවල් ටික ගිහිලා අර සූත්‍රයට ආදේශ කරමු. මුළු පොලිය සමානයි මාසක ණය. කීයද අපිට මාසක ණය ආවේ රුපියල් 5000යි. මාසික පොලි ප්‍රතිශතය හොයාගන්නේ. මේ බලන්න පුතේ අපි මේ ගානේ කියනවා 124ක වාර්ෂික පොලියක්. එතකොට 124 කියන්නේ පුතේ වාර්ෂික පොලිය. මේක මාසික කරන්න අපි 12න් බෙදුණා. වැඩි කිරීම මාස එකක ගන්න 300යි. අපි මේ භාග සංඛ්‍යා ටික සුළු කරොත් 12ට 12 ඒවා 1යි 24ට 12 ඒවා 2යි. මේ බින්දයකට මේ බින්දයක කැපිලා යනවා. 100න් බෙදෙනවා කියන අදහසනේ. මේ ගුණ කිරීම ලේසි. 50 දෙකෙන් වැඩි කරාම 100යි. 100 300න් වැඩි කරාම 300කට බිංදු දෙකක් දාන්න. 300කට බිංදු දෙකක් දැම්මහම උත්තරේ රුපියල් 30000යි. කියන්නේ ගෙවන්න ඕන මුළු පොලිය කොච්චරක්ද? 30000යි. දැන් අපිට පුළුවන් මේ සූත්‍රය භාවිතා කරලා වාරිකයක අගය සොයන්න. වාරිකයක අගය. වාරිකයක අගය සමානයි ණය මුදල උනේ 1,20,000යි. ඒකට එකතු කරනවා ගෙවන්න තියෙන මුළු පොලිය 30000 බෙදීම වාරික ගන්න කීයද පුතේ අපිට ආවේ 24යි. එතන මේක 120,000ට 30000ක් එකතු කරාම 1,50,000යි. 150,000 බෙදන්න 24න්. දැන් ඔබ 150,000 බෙදන්න 24න්. මේ පුතේ හැමතිස්සෙම මේ ගණන් හදලා තනියෙන් කරන්න. එතකොට තමයි ඔබට මේ සුළු කිරීම හොඳට පුළුවන් වෙන්නේ. 150ට 24 ඒවා 25 ඒවා 6ක් 150 නේද 24 ඒවත් 6ක් ඇති. 144යි. ඊට පස්සේ මෙතනින් 10න් 4ක් 6යි 6ක් ඉතුරු වෙන්නේ. 60ට 24 ඒවා 2යි. එතන 48යි. උතන 10න් 8ක් 2යි 12යි 120ට කලිනුත් එතකොට මම හිතන්නේ 5යි.
හරියටම 120 24 ඒ කියන්නේ පුතේ වාරිකයක අගය අපිට එනවා රුපියල් 6250. පස්වෙනි ගණන කුමාර් මහතා රුපියල් 12000ක ණය මුදලක් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත. මාසික වාරිකයක වටිනාකම රුපියල් 2100කි. පුතලා මං කලිනුත් කිව්වා හීන වෙන ශේෂ ක්‍රමයේ එන ගණන් වර්ග දෙකයි මොඩල්ස් දෙකයි එන්නේ. එක මොඩල් එකක් තමයි වාරිකයක අගය සොයන ගන්න. අපි කලින් හදපු අභ්‍යාස කීපය. මේ ගණන බලන්න මේකේ තියෙන්නේ වාරිකයක වටිනාකම දෙනවා. මේකේ අවසානයේ අහන ප්‍රශ්නේ වාර්ෂික පොලි අනුපාතිකය. ඒතර අපිට හිනවන ශේෂ ක්‍රමේ ගණන් වර්ග දෙකක් අපිට විභාගෙ ලැබෙනවා. එකක් වාරිකයේ ගණනය කරන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන ප්‍රශ්නයක්. ඔහොම අවබෝධ කරගත්තම හරි පහසුයි අපිට ඒක තේරුම් ගන්න පුතේ. පළවෙනි කොටස අහන්නේ මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. එතකොට පුතාලා ඔබ බලන්න කුමාර් මහතා කොච්චර ණය වෙනවද? කුමාර් මහතා රුපියල් 12000ක ණයක් ලබා ගන්නේ. සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කරන්න. එතකොට 12000ක් ණය වෙනවා මාස 6කින් ගෙවන්න. එතකොට මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස හොයාගන්න ණය මුදල වෙච්ච 12000 වාරික ගාන වෙච්ච 6න් බෙදනවා. ඒතර උත්තරේ රුපියල් 2000යි මාසක ණය කොටස. දෙවෙනි ප්‍රශ්නය වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල සොයන්න. එතකොට මේ ණය මුදල කුමාර මහතා ගෙවන්න ඕනේ මාසික වාරිකයක වටිනාකම රුපියල් 2100. ඒ කියන්නේ 2100ව කීයක් කුමාර මහතා ගෙවන්න ඕනද? 6ක්. ඒ උත්තරේ පුතේ 12600යි. තුන්වෙනි කොටස ඔබගෙන් අහන්නේ ගෙවිය යුතු මුළු පොලිය. දැන් මේ ගැටලුවේදී පුතේ මුළු පොලිය සොයන්නේ කලින් ගැටලුව වල හැදුවා වගේ අර සූත්‍රය භාවිතා කරලා නෙමෙයි. පොලිය කියන එක හිතන්නකො. පොලිය කියන්නේ අපි මුදල් ගනුදෙනුවක් ආරම්භ කරනවානේ මොකක් හරි මුදල. ඒක මුල් මුදල කියලානේ අපි කියන්නේ. මුල් මුදලට අමතරව ගෙවන්න සිදුවෙන හෝ මුල් මුදලට අමතරව ලැබෙන මුදලනේ පොලිය කියන්නේ. එතකොට දැන් මෙතන බලන්න කුමාර මහතාගේ ණය මුදල කොච්චරක්ද? 12000යි. හැබැයි කුමාර මහතා වාරික වලින් ආපසු කොච්චර ගෙවනවද? 12600ක්. එතකොට 12000ක් ණය අරගෙන සමාන මාසික වාරික 6කින් ගෙවනවා 12600ක්. ඒතර වැඩිපුර කීයක් ගෙවලාද? ඒක හොයාගන්නේ 12600න් අපි කරන්නේ 12000 මොකද කරන්නේ? අඩු කරන්න. ඒතර උත්තරේ රුපියල් 600යි. හතරවෙනි කොටස මාස එකක් ගන්න සොයන්න. ඒක අපි දන්නවා. මාස එකක් ගන්න සොයන්නේ n බෙදීම 2 වාරයක් n එකතු කිරීම 1. n කියන්නේ වාරික ගන්න සමාන මාසික වාරික 6යි 6 බෙදීම 2 වරහණක් 6 එකතු කිරීම 1. 6 දෙකෙන් බෙදුනාම 3යි ඒක වැඩි කරන්න 7යි. 3 වරක් 7 උත්තරේ කීයද පුතේ? 21යි. පස්වෙනි කොටස අහන්නේ මාස ඒකකයට පොලිය. පොඩ බලන්න පුතේ. මාස ඒකකයට පොලිය සොයාගන්නේ ඒක සරලයි. මුළු පොලිය බෙදනවා මාස ඒකක ගණනේ. බලන්න ඔබට ඒක තේරුණාද කියලා? මාස ඒකකයකට පොලිය සොයාගන්නේ කොහොමද පුතේ? මුළු පොලිය බෙදන්න ඕනේ මාස එකක ගන්න. එතකොට මාස එකකට පොලිය ඉන්නේ. දැන් මෙතන මේ අභ්‍යාසයේ මුළු පොලිය ආවේ අපිට රුපියල් 600යි. මාස එකක ගණනාව කොච්චරද? 21ක්. මේක 600 හරියටම 21කින් බෙදෙන්නේ. මම මේක පිළිතුර භාග සංඛ්‍යාවක් ලෙස ලියනවා. රුපියල් මම හිතන උඩ යටයි 3ෙන් බෙදෙනවා. 600 3ෙන් බෙදුනහම 200යි 21 3ෙන් බෙදුනහම 7යි. මම මේක මෙලෙසම තියෙනවා. මාස එකකයට පොලිය. 6 වෙනි කොටස අහන්නේ
මේක අලුතින් ඉගෙන ගන්න කොටසක්. 6 වෙනි කොටස අහන්නේ වාර්ෂික පොලී ප්‍රතිශතය. ඒතර මම ඉස්සෙල්ලම හොයනවා මාසික පොලී ප්‍රතිශතය. ඊට පස්සේ අපිට වාර්ෂික කරගන්න පුළුවන් නේ. මාසක ණය කොටස. මේ මාසක ණය කොටසට කොච්චර පොලියක් ගෙවනවද? මෙතෙන්ට එන්නේ පුතේ මාස ඒකකයකට පොලිය. මාස ඒකකට පොලිය. ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න අපි 100%න් වැඩි කරනවා. මේකත් ඔබට මේ පාඩමේ එන සූත්‍රයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මාසක ණය මුදල ඒකට කොච්චර පොලියක් ගෙවනවද? ඒකට පොලිය වෙන්නේ මාස ඒකකයට පොලිය වැඩි කිරීම 100%. මේ ගාන හදලා මේ ගානම හදන තව ක්‍රමයක් ඔබට මම කියා දෙන්නම්. දැන් බලන්න මාසක ණය මුදල. මාසක ණය මුදල අපි හොයාගත්ත පළවෙනි කොටසෙන් රුපියල් 2000යි. මාස ඒකකයට පොලිය අපි හොයාගත්ත 200 බෙදීම 7. වැඩි කිරීම 100%. මෙතනින් එන්නේ මාසික පොලී ප්‍රතිශතය. එතන මේක සුළු කරන්නේ මේ බින්දයකට මේ බින්දේ කැපිලා යනවනේ පුතේ. එතකොට මෙතනට එන්නේ 7න් 200 මේ බෙදීම තියෙනවනේ. මේ බෙදීම වැඩි කිරීම කරාම ඒකෙන් පහළ ඉන්න කෙනාගේ පරස්පරය 20 පරස්පරය 20න් 1. බින්දුව කැපිලා යනවා. 2ට 2 ඒවා 1යි. මෙතන 10යි. එතනින් එන උත්තරේ පුතේ 7න් 10ක්. ඒක ඇවිල්ලා මාසික පොලී ප්‍රතිශතය. අපෙන් ප්‍රශ්නේ අහන්නේ වාර්ෂික පොලී ප්‍රතිශතය හොයන්නේ 7න් 10 වැඩි කරන්න 12න්. ඒ කියන්නේ දරු උත්තරේ 120ට 7 100ට. 120 ඔබ 7න් බෙදන්න. 12ට 7 ඒවා 1යි 7යි 5ක් ඉතිරි 50ට 7යි 7ක් 7 49 එකක් ඉතිරි. උත්තරේ පුතේ කීයද? 17යි 7න් 1යි 100ට. ඔබට මම දැන් කියා දෙන්නේ පස්වෙනි කොටසේ ඇහුවේ වාර්ෂික පොලී ප්‍රතිශතයනේ. ඒක සොයාගන්න තව ක්‍රමයක්. ඒතර ඔබට මෙන්න මේ ක්‍රමයටත් ඒ ගාන හදන්න පුළුවන්. ඔබට මතකද මුළු පොලිය සෙවීම සඳහා අපි සූත්‍රයක් භාවිතා කරා. මුළු පොලිය සමානයි මාසක ණය වැඩි කිරීම මාසික පොලී ප්‍රතිශතය වැඩි කිරීම මාස එක ගන්න. දැන් මේක සූත්‍රයක් ලෙස සැලකුවාම අපිට හොයාගන්න තියෙන්නේ මාසික පොලී ප්‍රතිශතයනේ. හොයාගන්න තියෙන්නේ මෙයා. මෙයාව හොයාගන්න පුළුවන් මේ සූත්‍ර ඉතිරි අඥාත පද සියල්ලම දන්නවනම්. මුළු පොලිය දන්නවා. මාසක ණය දන්නවා. මාසයක ගන්න දන්නවා. එහෙනම් පැහැදිලිව මේක හොයාගන්න පුළුවන්. ඒතර මේක හොයාගන්නේ මුළු පොලිය අපිට ආව කීයද ඔබට මතකයි? රුපියල් 600යි. මාසක ණය මුදල අපිට ආව රුපියල් 2000යි. වැඩි කිරීම මාසික පොලී ප්‍රතිශතය මම 100ට R කියලා ගන්නවා. දැන් මට මේ R තමයි හොයාගන්න ඕනේ. මාසයක ගණන අපිට ආවා කීයද පුතේ? 21ක්. දැන් මේකේ ඔබ කරන්න ඕනේ R කියන කෙනා මුක්ත කරන්න. කොහොමද ඒක කරන්නේ? 600 කියන කෙනා වැඩි කරනවා 100. හරස් ගුණිතේනේ. සහ බෙදනවා 2000 වැඩි කිරීම 21කින්. මේ 2000යි මේ 21යි පහළට ආවා. ඒකට සමානයි මේක සුළු කරන්න පුතේ. මේ බින්දෙකට මේ බින්දේ කැපිලා ගියා. මේ බින්දුවට මේ බින්දුව කැපිලා ගියා. 2ට 2 ඒවා 1යි 62කින් බෙදුනහම 30යි. 30 සහ 21 කීයෙන්ද බෙදෙන්නේ? 3ෙන් බෙදුනහම මෙතන 10යි. මේක 3ෙන් බෙදුනහම කීයද පුතේ? 7යි. එතකොට ඔය එන්නේ මාසිකනේ. මේක එන්නේ මාසික. එතකොට මේක මේ පොලී ප්‍රතිශතය වාර්ෂික කරන්න
10 බෙදීම 7 වැඩි කිරීම 12. එතකොට 128 7. ඒ කියන්නේ පුතේ 17යි 7න් 1යි වාර්ෂික පොලි අනුපාතය. 6 වෙනි අභ්‍යාසය අත්පිට මුදල් රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරිය රුපියල් 1500 බැගින් සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමෙන් ලබාගත හැකිය. පොලිය ගණනය කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. එතකොට මේකේ වාර්ෂික පොලි අනුපාතිකයනේ සොයන්න ඕනේ. ඒක දැන් නොදන්න පදයක්. ඒක සොයාගන්නම් ඒක අඩංගු සම්බන්ධතාවක් සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. මම මේක මෙහෙම හදනවා. මේ බලන්න පුතේ. පොලි අනුපාතිකයේ අඩංගු සමීකරණය තමයි මෙතන මුළු පොලිය සමානයි මාසක ණය. ඔබ මේක දන්නවා අපි කීප වතාවක් භාවිතා කරා. මාසික පොලි ප්‍රතිශතය වැඩි කිරීම මාසයක ගණන. දැන් මේක සූත්‍රයක් ලෙස භාවිතා කරොත් අපිට දැන් හොයාගන්න තියෙන්නේ මොකක්ද කියන්නේ? මාසික පොලි ප්‍රතිශතේනේ. මෙයාව හොයාගන්න පුළුවන් ඉතිරි අඤ්ඤාත පද තුනම දන්නවනම් මුළු පොලිය. දැන් අපි මේ එක එක අඤ්ඤාත පදේ අපි සොයමු. මුළු පොලිය සොයන්නේ ඔබ හොඳින් ගාන කියවන්න. අත්පිට මුදල් රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් 6000ක් ගෙවා ඉතිරිය රුපියල් 1500 බැගින් වූ සමාන මාසික වාරික කීයකින්ද? 24කින්. එතකොට පුතේ පොලිය කියන්නේ වැඩිපුර ගෙවන ගානනේ. දැන් මෙතන බලන්න මෙයා ඇත්තටම කීයක් ණය වෙනවද? ණය මුදල 36000 ශීතකරණයට මුලින් 6000ක් ගෙවනවා. එතකොට 36000න් අපි 6000ක් අඩු කරන්න 6000ක් අඩු කරාම එතන අපිට එනවා රුපියල් 30000යි. එයාගේ ණය මුදල රුපියල් 30000යි. ඒ ණය මුදල ඔහු ගෙවන්නේ 1500 බැගින් වූ වාරික 24කින්. එතකොට මට හොයාගන්න පුළුවන් වාරික වලින් ගෙවන මුදල. වාරික වලින් ගෙවන මුදල සමානයි 1500 වැඩි කිරීම 24. බිඳුවයි 24 පහක් 120 12ක් ඉතිරි 24 ඒවා එකක් 24යි 12යි 36. ඒතර වාරික වලින් ගෙවනව පුතේ රුපියල් කොච්චරද? 36000. දැන් ණය උනේ කොච්චරක්ද? 30000යි වාරික වලින් ගෙවුවා 36000ක්. එතන අපිට හැදෙනවා පොලිය. කොහොමද උදේ පොලිය හොයාගන්නේ? 36000න් ඔබ අර ණය මුදල 30000 අඩු කරන්න රුපියල් කීයද පුතේ? 6000. ඊට පස්සේ අපි හොයාගන්නේ මාසක ණය. මාසක ණය හොයාගන්නේ ඒක ලේසිනේ පුතේ. මාසක ණය. දැන් මෙයා ණය වෙනවා 30000ක්. ඒ 30000 ණය වෙන්නේ සමාන මාසික වාරික කීයකින් ගෙවන්නද? 24කින් ගෙවන්නේ. එතකොට මාසක ණය හොයාගන්න ක්‍රමය ඔබ දන්නවා. කොහොමද පුතේ හොයාගන්නේ? අර ණය මුදල වූ 30000 අපි බෙදනවා කීයෙන්ද? 24න්. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මාසයක ගන්න. ඒතර මාසයක ගන්න හොයාගන්නේ මාසයක ගණන සමානයි n බෙදීම 2 වාරයක් n ධන එකනේ. n කියන්නේ වාරික ගන්න. ඒතර සමාන මාසික වාරික 24ක්. 24 බෙදීම 2 n 24 ආදේශ කරන්නේ. 24 2කින් බෙදුනාම 12යි. ඒක වැඩි කරන්න 25න්. 12ක් 5 60 බිඳුවයි 6ක් ඉතිරි 12 2 24යි 6යි 30යි. මාසයක ගන්න කීයද පුතේ? 300යි. එතකොට දැන් අපිට පුළුවන් බලන්න මේ අපි කලින් යදු මෙන්න මේ සූත්‍රයේ අපිට අවශ්‍ය අඤ්ඤාතපත් තුනම අපි දන්නවා. මුළු පොලිය සොයාගත්තා. මාසක ණය හොයාගත්තා. මාසයක ගන්න හොයාගත්තා. අපි ඒකට ආදේශ කරමු. මුළු පොලිය වෙනුවට ආදේශ කරන රුපියල් 6000 සමානයි මාසක ණය මුදල අපි හොයාගත්තා 1250යි. මාසික පොලි ප්‍රතිශතය මම ලියා ගන්නවා 100න් R. එතකොට අපි R හොයාගන්න තියෙන්නේ.
මාස ඒක ගන්න කීයද කියන්න 300යි. මේක සුළු කරන්න. මේ බින්දෙකට මේ බින්දේ කැපිලා ගියා. ඊට පස්සේ හරස් ගුණිත කරාට පස්සේ R කියන කෙනා දැන් මේක R අපිට ඉන්නේ R මාසික 6000 කියන කෙනා බෙදෙන්න ඕනේ 1250 වැඩි කිරීම 3. එහා පැත්තේ උඩ තියෙනවා මේ පැත්තේ පහළට ආව හරස් ගුණිතේ ඊටාම සරලව කිව්වොත්. එතකොට 3ට 3 ඒවා 1යි මෙතනට 2යි 2000යි මේ බින්දුව කැපිලා ගියා 125 200 බෙදනවා පුතේ කීයෙන්ද 25න් බෙදනවනේ 125ට 25 ඒවා 5යි 200ට 25 ඒවා 8යි. එතකොට එතන එන්නේ පුතාලා 8 බෙදීම 5. ඕක වැඩි කරන 12න්. එතකොට මේක වාර්ෂික. එතකොට එන්නේ දරුවෝ 8 වරක් 12 96 බෙදීම 5. 1යි 46යි 9 එකක් ඉතිරි. 19 5න් 1යි වාර්ෂික පොලි අනුපාතය.